අපි පටන් ගමු. ඉතින් මූලිකව අපිට කතා කරන්න තියෙන දරුවනේ පරිගණකයේ වැදගත්කම කියන පාඩම. පරිගණකයේ වැදගත්කම. ඉතින් හරි. පරිගණකයේ වැදගත්කම යටතේදී අපි මූලිකව හඳුනාගත්ත පරිගණකය කියලා කියන්නේ අපිට එදිනෙදා ජීවිතයේ වැඩ කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මෙවලමක්. ඒ වගේම පරිගණකය කියන්නේ පද්ධතියක් කියන එක අපි ඉගෙන ගත්තා. පද්ධතියක් කියන්නේ මොකක්ද? පද්ධතියක් කියන්නේ මොකක්ද? කවුරුත් කතා කරන්නේ නැද්ද? පද්ධතියක්. දැන් ඕගොල්ලෝ ළඟත් ඕගොල්ලෝ භාවිතා කරන පද්ධති තියෙනවා. දැන් මේ වෙලාවේ භාවිතා කරනවා මනුද භාවිතා කරන පද්ධතියක් කියන්නේ මේ වෙලාවේ පරිගණකය. පරිගණකේ ඇර වෙනත් පද්ධතියක් මොනවද? කොහොමද මේ වෙලාවේ ජීවත් වෙන්නේ එහෙම? හුස්ම ගන්න එහෙම නේ? සසන පද්ධතිය. එතකොට බඩගින්න වුණාම මොකක්ද ඕන වෙන පද්ධතිය? ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය. හරි. ඒ වගේ පරිගණකයක් අපේ පරිගණකයක් පද්ධතියක්. නායු පද්ධතිය, සසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය ආදී වශයෙන් අපේ පරිගණකයක් ඇත්තටම පද්ධතියක් විදිහට තමයි වැඩ කරන්නේ. පද්ධතියක් කියලා කියන්නේ කොටස් ගොඩක් තියෙනවා. දැන් සසන පද්ධතිය ගත්තම නාසය කියන්නේ එක කොටසක්, උගුර කියන්නේ තව කොටසක්, පෙනහළු කියන්නේ තව කොටසක්. ඉතින් ඒ වගේම ශ්වාසනාලය, ඔය වගේ සරාලය, ඔය වගේ තියෙනවා කොටස් ගොඩක් සසන පද්ධතිය. ඒවා ඔක්කොම එකතු වෙලා එකිනෙකට සමායෝජනයේ. ඒ කියන්නේ එකක් දැන් හුස්ම ගන්නකොට උගුර කිව්වොත් බෑ කියලා හුස්ම ගන්න. එහෙම වුණොත් මැරෙනවා. කවුරු හරි බෙල්ල හිර කරොත් මැරෙනවා. ඇයි? නහයෙන් හුස්ම ගත්තට උගුර ඒක පිළිගන්නේ නැත්තම් උගුර හිර වෙලා නම් හරිනම් සමහරට නහයනොත් ගන්න උගුරෙනුත් යනවා. පෙනහළු මොන හරි වෙලා. ඔය කොවිඩ් වලදී වෙන්නේ නේද? පෙනහළු මොන හරි වෙලා. පෙනහළු අක්‍රිය වෙලා. පෙනහළු ආසාදනය වෙලා. නියුමෝනියාව හැදිලා. එහෙම වුණොත් නහයෙන් හුස්ම ගන්නවා උගුරෙනුත් යනවා. හැබැයි පෙනහළු එක ගණන් ගන්නේ නැහැ. මොන හරි දෝෂයක් වුණොත් අපි පද්ධතිය වැඩ කරන්නේ නැතුව යනවා. පරිගණකයත් ඒ වගේ. පරිගණකයේ කීබෝඩ්, මවුස්, මොනිටර් ඔය ඔක්කොම එකතු වෙලා සියලුම උපාංග එකතු වෙලා එක කාර්යයක් සඳහා එකට වැඩ කරනවා. හරියට අපේ ශ්වසන පද්ධතිය වගේ. මේ කැලී ටික එකතු වෙලා වැඩ කරේ නැත්නම් එකක් හරි වැඩ කරේ නැහැ කියමුකෝ. ඕකේ. හાર્ඩ් ඩිස්ක් එක වැඩ කරන්නේ නැහැ. එහෙනම් පරිගණකය වැඩ කරන්නේ නැහැ. මොනිටර් එක වැඩ කරන්නේ නැහැ. එහෙනම් පරිගණකය ක්‍රියාවිරහිත වෙනවා. ඉතින් ඔය වගේ පරිගණකයක් කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් වුණාට ඒ යන්ත්‍රයම පද්ධතියක්. පද්ධතියක් කියන්නේ කොටස් ගොඩක් තියෙන ඒකකයක්. ඉතින් මේ කොටස් ගොඩම එකට වැඩ කරන නිසා තමයි අපිට යම් ආදානයක් දීලා ඉන්පුට් එකක් දීලා පරිගණකයට දෙයක් දීලා අපි හුස්ම ගන්නකොට ආදානය වෙන්නේ ඔක්සිජන්. අපි ලබා ගන්න හුස්ම. සැකසීම වෙන්නේ මේ පෙනහළු මගින් ඒ ඔක්සිජන් දහනය කරලා ඒ ඔක්සිජන් අවශෝෂණය කරලා ඒ රුධිරයට ලබා දීම. ඔක්සිජන් අවශෝෂණය කරලා රුධිරය පිරිසිදු කිරීම. තම කාර්ය වෙන්නේ. ඒ පිරිසිදු රුධිරය අපිට අවශ්‍ය වෙනවා අපේ ක්‍රියාවලිය වලට. ක්‍රියාවලිය සිදු කරවා ගැනීමට ඒ ඔක්සිජන් අවශ්‍ය වෙනවා. එතකොට ආදානය වෙන්නේ අපි ලබා ගන්න හුස්ම. ඒකෙන් ඔක්සිජන් අරගෙන යොදාගෙන අපි ප්‍රතිදානයේ විදිහට ජීවත් වෙන අපිව නිර්මාණය කරනවා. ඒ වගේ තමයි පරිගණකයක්. බාහිරින් පිටතින් දේවල් ගන්නවා. ආදානය කර ගන්නවා. පිටතින් ඉන්පුට් කීබෝඩ් එකෙන් මවුස් එකෙන් පිටතින් ගන්න ඉන්පුට් සකස් කරලා අපිට අපේ තිරය හරහා එහෙමත් නැත්නම් print එකක් හරහා මුද්‍රණ යන්ත්‍රයක් හරහා තිරය හරහා අපිට ප්‍රතිදානයක් ලබා දෙනවා. ඒව තමයි නැත්නම් ස්පීකර් හරහා එහෙම වෙන්නත් පුළුවන්. මයික් එකෙන් රෙකෝඩ් කරලා ස්පීකර් එකෙන් අහන්න සලස්සනවා. මයික් එකෙන් රෙකෝඩ් කරනවා කියන්නේ ආදානය කරලා රෙකෝඩ් කරනවා කියන්නේ process එකක්. ඊට පස්සේ ප්ලේ කරනවා කියන්නේ process එකක්. එතකොට අපිට ඇහෙන්නේ ස්පීකර්ස් වලින්. එhmenan ආදාන සැකසීම් ප්‍රතිදාන සහිත පද්ධතියක් තමයි පරිගණකයක් කියලා කියන්නේ.
අපි ලබා දෙන දේවල් දත්ත සහ තොරතුරු උපදෙස් අපි ආදානය කියලා කියනවා. අපිට ලැබෙන අර්ථාන්විත දත්ත අපි කියන ප්‍රතිදානය කියලා. උදාහරණයක් විදිහට මේ වගේ. මම කියනවා රතු. රතු කියන්නේ මොකක්ද? රතු කියන්නේ මොකක්ද? පාටක්. 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 හරි. රතු කියන්නේ පාටක්. මම කියනවා මෙහෙම රතු නිවේදනයක් කියන්නේ මොකක්ද? රතු පාට නිවේදනයක්. නවත්තන්න ඒ වගේ ඔය වගේ වෝනින් එකක් නේද? ඒ කියන්නේ මොනවා හරි අනතුරක් අනතුර ඇඟවීමේ නියෝජනයක්. ඒ තමයි රතු. රතු නියෝජනයක් කියලා කියන්නේ මේ රතු නිවේදනයක් කියලා කියන්නේ අනතුරු ඇඟවීමේ නිවේදනයක්. එතකොට පාටක් නෙවෙයි. ඉතින් ඔයාලා කියවනේ රතු කියන්නේ පාටක් කියලා. හරි. ඒ වගේ තමයි දත්තවල ස්වභාවය. දත්ත කියන්නේ දත්ත වශයෙන් ගත්තම අපිට ලොකු අර්ථයක් ලැබෙන්නේ නැහැ. දත්ත වශයෙන් ගත්තම අපිට ලොකු අර්ථයක් ලැබෙන්නේ නැහැ. හැබැයි දත්ත සකස් කරලා තොරතුරු ලබා ගත්තා. මම කියනවා රතු කියන එක සකස් කරලා තොරතුරක් විදිහට මම කියනවා මේ රතු නිවේදනය. නැත්නම් මම කියනවා රතු දත්ත පොත. මොකද්ද රතු දත්ත පොත කියන්නේ? අහලා තියෙනවද කවුරු හරි රතු දත්ත පොත ස්කවුට් එහෙම කරනවනම් සමහර දන්නේ. රතු දත්ත පොත නැත්නම් රෙඩ් ඩේටා බුක් කියන්නේ මොකක්ද? අහලා නැද්ද? හරි එහෙමනම් වඳ වී යන්නේ ජීවීන් ගැන තොරතුරු තියෙන එක. හරි very good. වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ජීවීන් ගැන තොරතුරු තියෙන පොතක් තමයි රතු දත්ත පොත කියන්නේ. රතු පාට පොතක් කියන එක නෙමෙයි. ඒකේ තියෙන්නේ වඳ වී යාමේ තර්ජනයට ලක් වූ ජීවීන් ගැන තොරතුරු. අන්න ඒකයි මම කියන්නේ දත්ත ලබාගෙන ඒවා සැකසීමකට ලක් වුණාම අර්ථයක් තියෙන දේවල් අපිට ලැබෙනවා කියලා. තේරුමක් තියෙන දේවල්. ඉතින් මේ පරිගණකයේ තියෙන මේ ක්‍රියාවලි මුලින්ම අපි අඳුනගත්ත පරිගණකය කියන්නේ පද්ධතියක් කියලා. පද්ධතියක් කියන්නේ කොටස් රැසක් කියලා අඳුනගත්තා. කොටස් රැසක් එකට වැඩ කරනවා කියලා අඳුනගත්ත එක කාර්යයක්. උදාහරණයක් විදිහට ශ්වසන පද්ධතිය අරගෙන මම කිව්වා ශ්වසන පද්ධතියේ තියෙන නාසයේ පෙනහළු ආදී උගුර ශ්වාසනාලය ඔය ආදී දේවල් එකට එකතු වෙලා එක්ව ක්‍රියා කරනවා කියලා. මොකටද? ඒවා එක්ව ක්‍රියා කළා තමයි අපිට ශ්වසනය කියන ක්‍රියාවලිය කරලා දෙන්නේ. ඒ වගේම තමයි අපි පද්ධතියක් ගත්තම මේ පරිගණක පද්ධතියත් කීබෝඩ් මවුස් ඔය ටික ඔක්කොම එකතු වෙලා තමයි අපිට ප්‍රතිදානය හදලා දෙන්නේ. ආදාන අරගෙන ප්‍රතිදානය හදලා දෙන්නේ මේ ඔක්කොම එකතු වෙලා ක්‍රියාවලියක් සිදු කරලා. ඉතින් ආදානය කරන තොරතුරු තමයි ආදානය කරන දත්ත තමයි ඒ සැකසීමකට ලක් වෙලා ප්‍රතිදානය බවට පත් වෙන්නේ. ආදානය කරනවා කියන්නේ අපි ලබා දෙනවා. ප්‍රතිදානය කරනවා කියන්නේ අපිට ලබා දෙනවා. මයික් එකකින් දෙන වචන ටික අකුරු ටික ඒ දේවල් ශබ්ද ටික රෙකෝඩ් කරලා ඒක ප්ලේ කරලා අපිට ලබා දෙනවා ප්‍රතිදානය කරනවා. අකුරු ටයිප් කරන කීබෝඩ් එකෙන් දෙන අකුරු ටික රෙකෝඩ් කරගෙන නැත්නම් තැම්පත් කරලා ෆයිල් එකක් හදලා print out එකක් විදිහට අපිට ලබා දෙනවා. දත්ත සකසලා තොරතුරු ලබා දෙනවා. ඉතින් මේ පරිගණකේ ලක්ෂණ ටිකක් අපි කතා කරමු. මොනවාද ඒ? මතකද? පරිගණකයක මූලික ලක්ෂණ. වේගය හා කාර්යක්ෂමතාව. තව මොනවද? නිරවද්‍යතාව. නිරවද්‍යතාව. හරි. very good. බුද්ධියක් බුද්ධිමය තීරණ ගන්න පුළුවන්. තම වෙහෙස නොවි. මොකද්ද? හරියටම ඇහෙන්නේ. ආයික නියත බව. නියත බව. ඔව්. නියත බව. ඒකත් හරි. තව පිරිවැය. බුද්ධිමය බව. ඔව් ඒකට බුද්ධියක් තියෙනවා. පිරිවැය කියලා කියන එකේ අපිට අදහස් කරන්න පුළුවන් පුතේ මේ අපි යම් කාර්යයක් සඳහා අවම පිරිවැයක්. අපි තෝරා ගන්න කාර්යයන් සඳහා පිරිවැය. පිරිවැය කියන්නේ අපි වියදම් කරන මුදල අඩුයි. පරිගණකයේ තියෙන්නේ. හරි අපිට මොකද print out ගොඩාක් ගන්න එක අපිට පුළුවන් ඕන නම් PDF විදියට save කරලා තියාගන්න. එහෙනම් අවම අඩු පිරිවැයක්. ෆිල්ම් ගොඩාක් අපිට DVD වලට දාලා තියාගන්න පුළුවන්. මොකද නැත්නම් ඉස්සර ෆිල්ම් ෆීස් විදියට රෙකෝඩ් කරලා තියාගන්න ඕන ඒක අමාරු. ඉතින් ඒ වගේ හෝ DVD එහෙමත් නැත්නම් ඒ DVD ඕනෙත් නැහැ හાર્ඩ් ඩිස්ක් එකේ තියාගන්න පිරිවැය.
ඉතින් ඒ වගේ පිරිවැය අඩු කරගන්න උදව් වෙනවා. හරි. මේ ලක්ෂණ ටික අපි කතා කරා. වේගය සහ කාර්යක්ෂමතාවය. නිර්වද්‍යතාවය. පරිගණකයට නිර්වද්‍යව පිළිතුරක් නැහැ. උදාහරණයක් විදිහට බලමු මේ. මම කැල්කියුලේටර් එකට ගිහිල්ලා බලන්න මම අහනවා මේ වගේ විශාල ගාණක් මම වැඩි කරන්න කියනවා 17න්. එයාට පුළුවන් නිවැරදිව පිළිතුරු ලබා දෙන්න බලන්න කොච්චර වේගෙන් එයා උත්තරේ දුන්නද? කොච්චර නිවැරදිව එයා උත්තරේ දුන්නද? කොච්චර විශ්වාසනීයව එයා උත්තරේ දුන්නද? කොච්චර නියතද? නියතද කියලා කියන්නේ මම අහනවා මෙහෙම. මම කියනවා 6යි මෙන්න මෙහෙම 65536 65500 වැඩි කරන්න කියලා 17. ආයෙත් මම කියනවා 65500 වැඩි කරන්න කියලා 17. හැම වෙලේම අපිට ලැබෙන එකම පිළිතුර. නියත පිළිතුර. එක ක්‍රියාවලියකට අදාළව සැරින් සැරේට යා උත්තරේ වෙනස් කරන්නේ. හරි සැරින් සැරේට යා උත්තරේ වෙනස් කරන්නේ. හැම වෙලේම එකම ක්‍රියාවලියට එකම ආදායනයට සහ අදාළ ක්‍රියාවලියට යා දෙන එකම පිළිතුර. හරි ඒක තමයි නියත බව කියලා කියන්නේ. හැම වෙලේම යා දෙන එකම පිළිතුර. හරි සමහරට ඔයාගෙන් ඇහුවොත් 14ක් 5 කීයද කියලා. හොඳටම බඩගින්නේ වෙන්න වෙලාවේ. ඔයා දෙන උත්තරේ. හරි දැන් ඔයාට නිකන් මේක අහලා බලන්න පුළුවන්. අම්මගෙන් අහන්න 14ක් 5 කීයද කියලා දැන්. ඒ වගේම ඔයාට පුළුවන් නම් රෑ වෙනකන් ඇහැරිලා ඉඳලා පාන්දර 2ට විතර අම්මගෙන් අහන්න 14ක් 5 කීයද කියලා. හරි. එතකොට නියතයිද කියලා ඔයාට තේරෙයි. පිළිතුර. හරිද? ඉතින් ඕක සරල පරීක්ෂණයක් මිනිස්සුයි පරිගණකයි අත්දා බලන්න. හරි අපි හොඳින් ඉන්න වෙලාවක ප්‍රශ්නයක් අහුවම දෙන උත්තරේ අපි හොඳටම නිදිමතේ ඉන්න වෙලාවක නැත්නම් අපි සමහර වෙලාවට වෙන වැඩක ඉන්න වෙලාවක මේ ප්‍රශ්නේ අහුවම ලැබෙන උත්තරේ දෙක. ඉතින් ඔයාලට පුළුවන් වෙන්න ඕන ඔයාලා ආස දෙයක් සමහරට ඔයාට අම්මගෙන් තාත්තගෙන් ඉල්ලන්න ඕන නම් හොඳ වෙලාවක් බලලා ඕක අහන්න. නැත්නම් ඔයාට හම්බෙන පිළිතුර අර මං කිව්වේ රෑ 2ට විතර 14ක් 5 කීයද කියලා අහුවම ලැබෙන පිළිතුර වගේම වෙනවා. හරි. ඉතින් ඒ හින්දා හැබැයි පරිගණකයක් එහෙම නෑ පුතේ. පරිගණකයක් හැම විටම එකම පිළිතුර අපිට ලබා දෙනවා. ඔයා රෑ 12:00 පාන්දර 2ට නැගිටලා කම්පියුටර් එකකින් අහන්නකෝ 14ක් 5 කීයද කියලා. තාම තර වගේම තමයි. එහෙනම් හොඳ විශ්වාසනීය නියතව පිළිතුරු දෙන යාළුවෙක් තමයි පරිගණකය කියලා. හරි. ඉතින් ඊටත් අමතරව ආචයන ධාරිතාවයේ වැඩි අපිට ටෙරාබයිට් ගානක අපිට ජීවිත කාලෙම බලන්න ඕන අපි පොත් කියවනවා. අපි පොත් කියවනවා. ඉතින් අපිට ජීවිත කාලෙම බලන්න ඕන පොත් ටික. හරි? ජීවිත කාලෙම බලන්න ඕන පොත් ටික පරිගණකයේ මිනිත්තු ගානකින් ගබඩා කරගන්න අපිට පුළුවන්. ඒ තරම් ආචයන ධාරිතාවයක් පරිගණකයට පුළුවන්. හරි? ආචයන ධාරිතාවය ඉතා ඉහළයි. හැබැයි අපිට ඔය පොත් ටික අපිට ජීවිත කාලෙම බලන්න පොත් තියාගන්න සමහරවිට ලයිබ්‍රරි එකක් මදි වෙන්නත් ඉඩ තියෙනවා. ගොඩක් පොත් කියවනවා. හැබැයි පරිගණකයට ඒක අමාරු දෙයක් නෙවෙයි. ඊළඟට පිරිවැය. cost එක. අඩු මුදලකින් වැඩි දෙයක් ඔයාලට කරගන්න පුළුවන්. මොකද පරිගණකය දැන් ඔයාට හිතන්න ඔයාට ගොඩාක් වැඩ තියෙන දවසක්. ගොඩාක් වැඩ තියෙන දවසක පරිගණකයත් ඔයත් එක්ක ඇහැරිලා ඉන්නවා පැය 24ක්. හැබැයි ඔයාගෙන් පරිගණකය වැඩි මුදලක් ඉල්ලන්නේ නැහැ මොකද. හැබැයි මිනිස්සෙකුට අපි යම් පුද්ගලයෙකුට කරන්න කිව්වොත් පැය 24ම වැඩ යා ටිකක් විශාල මුදලක් ඉල්ලනවා. ඉතින් පරිගණකය අපිත් එක්ක පැය 24ම කොහොමද ඔන් කරලා තියෙනවා අපිට අමතක වෙනවා ඔෆ් කරන්න. දවස් දෙකකින් විතර මතක් වෙනවා ඔෆ් කරන්න. ඒත් පරිගණකය ඔයාගෙන් සල්ලි ඉල්ලන්නේ. අර ඒ හින්දා මේ පිරිවැය අඩු පිරිවැයකින් ඔයාට අඩු නඩත්තු මුදලකින් වැඩි කාර්යයක් කරගන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමය බය. දැන් ඒ හින්දානේ බලන්නකෝ ATM මැෂින් වල ඇයි පරිගණක තියෙන්නේ? ඔයාලා දන්නවනේ ATM මැෂින් අර මේ බැංකු වලින් සල්ලි ගන්න ගියාම තියෙන්නේ. දන්නව නේද? ඇයි ඉතින්ද මේ යම් නිලධාරියෙක් හෝ නිලධාරිනියක් දාන්නේ නැතුව ATM එකක් දාලා තියෙන්නේ? මැෂින් එකක්. එයා කොයි වෙලාවෙ ආවත් ඇහැරිලා නේද ඉන්නේ? අපි දැන් හිතමු නිලධාරියෙක් දාලා ඉන්නවා. සමහරට එයා කන්න ගියා කියනවා. ඔයගේ ප්‍රශ්න තියෙනවා නේද? දැකලා දෙනවා. එක එක තැන් වල නේද? ගියාම පොඩ්ඩක් ඉන්න එයා කන්න ගියා. යා නම් අද නෑ යා නම් අද නිවාඩු කියනවා. හරි? ඊට පස්සේ නැත්තම් කියනවා යා තාම වැඩට ඇවිල්ලා නෑ කියනවා. එයා මේ දැන් තම ඕෆ් වෙලා ගියේ කියලා කියනවා. හරි වැඩක් කරගන්න ගියාම. හැබැයි ATM මැෂින් එකද ඔයා යන්නේ පාන්දරද උදේද රෑද දවල්ද ප්‍රශ්නයක් නෑ. ඒක වැඩ.
ඒකට ඒ වෙනුවෙන් විශාල අමතර මුදලක් ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පුද්ගලයෙක් එතන යෙදුවනම් අපිට අමතර මුදලක් ගෙවන්න. ඒ වගේ තියෙනවා පුතේ දැන් ඔය හයිවේස් වලට එම self ticketing. දැන් අපේ තැන්වල නම් highway ticket දෙන්න ඉන්නවනේ කාට්ටිය දාලා නේද? රෑ දවල් ඉන්නවනේ කවුරු හරි. හැබැයි එහෙම නැතුව highway වලට දාලා තියෙන සමහර රටවල self ticketing. ඒ කියන්නේ අපිටම ටිකට් එකක් අරගෙන ඒකට මුදල් ගෙවලා අපිට එන්ටර් වෙන්න ඇතුළත් වෙන්න. වාහන වලට බස් වලටත් ඒ වගේ තමයි. හරි ඒ වගේම බුද්ධිමය බව. එයාට ඉන්ටෙලිජන්ට් එකක්. සාමාන්‍ය මිනිසෙකුට තරම්ම තනියම තීරණ ගන්න බෑ. හැබැයි මෙහෙම තීරණ ගත්ත පරිගණකත් නැතුවා නොවේ. එච්චරම දක්ෂව නෙවෙයි. හැබැයි යම් බුද්ධි මට්ටමක් පරිගණක වලට ලබා දෙන්න පුළුවන් කෘත්‍රිම බුද්ධිය විදිහට. එක පරිගණකයක් තියෙනවා. ඒ වගේ එක අවස්ථාවකදී මෙයා කෘත්‍රිම බුද්ධියෙන් හදපු පරිගණකයක්. එයාගෙන් ගැටලුවක් ප්‍රශ්නයක් අහනවා. මිනිස්සු ඒ පරීක්ෂකයෝ එකතු වෙලා අහනවා පරීක්ෂකයෝ මේ ලෝකේ සාමය ඇති කරන්න නම් ඔබ යෝජනා කරන්නේ මොකක්ද කියලා. හොඳම ක්‍රමය. එතකොට අර කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණකේ පිළිතුරු දෙනවා. මේ ලෝකේ සාමය ඇති කරන්න නම් මිනිසා කියන ජීවියාව ලෝකෙන් ඉවත් කරන්න ඕන කියලා. ඇත්තට මේක පොඩක් භයානක පිළිතුරක්. ඉතින් ඒ වෙලාවේ මිනිස්සු බය වෙනවා මේ කෘත්‍රිම බුද්ධිය කොයි තැනකට දියුණු වෙයිද කියලා. මොකද එයාගේ උත්තරේ වෙන්නේ ලෝකේ සාමය ඇති කරන්න. දැන් යාව වෙලාවට ඉතින් එහෙම ක්‍රියාත්මක කළා නැහැ. එයාගේ උත්තරේ වෙන්නේ ලෝක සාමය ඇති කිරීම සඳහා මිනිසා පෘථිවියෙන් ඉවත් කළ යුතුයි කියන. ඉතින් එහෙම ඒ මට්ටමේ බුද්ධිමය තීරණයක් දෙන පරිගණක සමහරලාට ලෝකේ අපි මිනිසුන් අභිභවාගිය දවසක ඇත්තටම මිනිසුන් ඉවත් කළා දාන්නත් ඉඩ තියෙනවා. ෆිල්ම් වල එහෙම තියෙන්නේ නේද? යන්ත්‍ර එකතු වෙලා යන්ත්‍ර උපකරණ එකතු වෙලා මිනිස්සු ටික පනවලා දාන්නත් ඉඩ තියෙනවා ලෝකේ. හරි. ඉතින් පරිගණක කියන ඒවා පරිගණක උපාංග ඇත්තටම අද වෙද්දී තියෙන්නේ පරිගණකේ පමණක්ම නොවේ. තව මෙතන නැති දෙයක් ගැන මම කියලා දුන්නා. ඒක එක පුතේකට මතක තිබ්බ මට මතකයි කිව්වා. මොකක්ද ඒ? තව එකක්. වෙහෙස නොවීම. very good. වෙහෙස නොවීම. not getting tired. not getting tired නැත්නම් වෙහෙස නොවීම. වෙහෙස නොවීමත් පරිගණකේ ලක්ෂණයක්. ඉතින් කොච්චර වැඩ කරත් පරිගණකේ මහන්සි කියලා නිදාගන්නේ. වෙහෙස නොවීම. මේක මෙතන දීලා තිබ්බේ නැති වුණත් ඉතාමත් වැදගත් දෙයක් පරිගණකේ ලක්ෂණයක්. ඒක ඔයාලට සටහන් කරගන්න පුළුවන් පොතේ පැන්සලෙන් වගේ. හරි. ඉතින් මම කිව්වේ පරිගණකය කියන එක පරිගණකයක් විදිහට මේ අපි දකින පරිගණකයක් විදිහට විතරක් නෙවෙයි කියන්නේ. පරිගණකයක් ගත්තම මේ පරිගණකයේ තියෙන්න පුළුවන් නිහිත පරිගණක ආකාරයෙන්. නිහිත පරිගණක කියලා කියන්නේ embedded computers. උදාහරණ විදිහට ගත්තොත් නිහිත පරිගණක වලට අපිට කියන්න පුළුවන් උදාහරණ washing machine එකක්. එකක පරිගණක තියෙන්න පුළුවන්. ඊළඟට නිහිත පරිගණක තියෙනවා. ටීවී වල නිහිත පරිගණක තියෙනවා. තව මොනවාගේද නිහිත පරිගණක තියෙන්නේ? මට උදාහරණ කීපයක් කියන්න බලන්න. නූතන මෝටර් රථ. මෝටර් රථවල අනිවාර්යයෙන් මෝටර් රථවල තියෙනවා. very good. තව ජංගම දුරකථන අත්ොරලෝසු. හරි. තව මොනවාද? ජංගම දුරකථන අත්ොරලෝසු මොබයිල් ෆෝන් තව ටීවී රේඩියෝ මොනවාද පුතේ? රූපවාහිනී නූතන රූපවාහිනී. ඔව්. ඒ වගේ පරිගණක කොටස් පරිගණක යොදා ගන්න. මොනවාද පුතේ? රේඩියෝ වල ගුවන් යානාවල නැව්වල අපිට නිහිත පරිගණක කියලා කියන්නේ මේ පරිගණක උපාංගය මොකද්ද? මෝටර් රථවල තියෙනවද? මට චුට්ටක් පැහැදිලි මදි ආයි කියන්නේ. හෙලිකොප්ටර්ස් වලත් තියෙනවද? හෙලිකොප්ටර්ස් වලත් තියෙනවා. තව chat එකනොත් අපිට ඒවල තියෙනවා bathrooms වල ඒ වගේ home appliances කියලා කියනවා. නිවසේ පරිහරණය කරන භාණ්ඩවල ස්විච් වල ඒ වගේත් පරිගණක තියෙන්න පුළුවන්. ස්විච් එක පරිගණකයක් තිබ්බම මේ පරිගණක උපාංගයක් තිබ්බම ස්විච් එකට අපි කියන ස්මාර්ට් ස්විච් එකක් කියලා. ඒ ස්විච් එක සමහරවිට අපේ ෆින්ගර්ප්‍රින්ට් එකට වැඩ කරනවා. එහෙම නැත්නම් ඒ ස්විච් එකට පුළුවන් තීරණයක් ගන්න. ඒ වගේ. ෆ්‍රිජ් වල නැත්නම් ශීතකරණ වල පරිගණක නිහිත පරිගණක විදිහට තියෙන්න පුළුවන්. එතකොට රෙෆ්‍රිජරේටර් හරි. රෙෆ්‍රිජරේටර් නැත්නම් ශීතකරණ ෆ්‍රිජ්. ඒ වගේ තියෙන්න පුළුවන් නිහිත පරිගණක විදිහට ඩිසිෂන් ගන්න. ඉතින් ඒ වගේ පරිගණක උපාංග මේ වගේ බොහෝ ඔව්
දොරවල් කියලාද කිව්වේ? ඔව් ඒ වගේ උපකරණ වල නිහිත පරිගණක කියන්නේ ගෙදර දොර උපකරණ වල ගේ දොර උපකරණ වල දැන් මේ දේවල් තියෙනවා. හරි? පරිගණක උපාංග තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නුවා මෙතනදී මේ වගේ ඒවා ස්මාර්ට් ප්ලේට් පිංගම් කෝප වල පවා නිහිත පරිගණක තියෙන්න පුළුවන්. හරි ස්මාර්ට් ප්ලේට් mug cap ස්මාර්ට් doors windows ඒ වගේ ගොඩක් උපකරණ තියෙනවා මේ වගේ නිහිත පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන මේ පිගානයට Bluetooth තියෙන නැත්නම් මේ පිගානට කනෙක්ට් වෙන්න පුළුවන් අපේ මොබයිල් ෆෝන් එකේ. කැලරි බලන්න ඒ වගේ දේවල් වලට මේ තියෙන පිගානයට සර්කිට් එකක් තියෙනවා. ඒකට අපිට කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේම ස්මාර්ට් මග්. එතකොට ඒවා waterproofද? ඔව් waterproof විදිහට තමයි හදලා තියෙන්නේ. මේ තියෙන ස්මාර්ට් මග් එක. හරි ස්මාර්ට් කැප්. මේ වගේ ගොඩාක් දේවල් අපිට තියෙනවා මේ නිහිත පරිගණක මේකට එන්නේ ස්මාර්ට් කැප් අපි මෙතන තියෙන එක තමයි හරි ස්මාර්ට් හැට් කියලා ගමු. හැට්. හරි කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉස්සරහා ඩිස්ප්ලේ වෙන මැසේජ් එක පවා වෙනස් කරන්න පුළුවන්. හරි. ඒ වගේම ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් රෙෆ්‍රිජරේටර්, ෆ්‍රිජ් එකක් ගත්තම මේ ෆ්‍රිජ් එකේ අපිට අන්තර්ජාල පහසුකම් සහාය ෆ්‍රිජ් එකට අපේ ෆෝන් එකෙන් කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේ පහසුකම් තියෙනවා. මේ වගේ උපකරණ රසක් අද වෙද්දි තියෙන පරිගණක කියන එක එසේ බඩු නැති වුණාට පස්සේ බඩු උදා කරනවා. මොකද්ද? ඔව් බඩු නැති වුණාට ඔව් ෆ්‍රිජ් එක ඇතුලේ දේවල් නැති වුණාට පස්සේ යාට පුළුවන් ඕඩර් එකක් දාන්න. ඒ වගේම ෆ්‍රිජ් එක එක්ස්පයර් වෙලා වෙන්න දේවල් තියෙනවා නම් යාට පුළුවන් ඒක දැනුම් දෙන්න. මේවා එක්ස්පයර් වෙන්න නියමිතයි. මේවා ගැන පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේ තීරණ ගන්න හැකියාව පවා මේ දේවල් වලට තියෙනවා. ඒ තමයි ස්මාර්ට් ඩිවයිස් වල හැටි. හරි? ඉතින් පරිගණකයේ මූලික සංරචක මම කියන්නේ කොටස් ගොඩක් එකතු වෙලා හැදිච්ච පද්ධතියක් මේක කියලා. එතකොට අපි දැනගන්න ඕන මොනවාද මේකේ තියෙන ආදාන උපාංග, මොනවාද ප්‍රතිදාන උපාංග, මොනවාද ආචයන උපාංග. හරි? පරිගණකයක් හැදෙන්න අපි වගේනේ පරිගණකයක්. දැන් අපි ගැන හිතන්න අපිට බාහිර පරිසරයෙන් දේවල් ඕන. හරි? අපිට බාහිර පරිසරයෙන් දේවල් ඕන. අපිට ශබ්ද ඇහෙන්න ඕන, ගඳ සුවඳ දැනෙන්න ඕන, දේවල් පේන්න ඕන. පරිගණකේ ඒවා ලබා ගන්න ආදාන උපාංග වලින්. මොනවාද පරිගණකයේ තියෙන input devices ආදාන උපාංග කියන්න බලන්න. Music. Keyboard, mouse, board reader, dartboard reader, microphone. Internet router. router කියන එක කොහොමද ආදානයක් වෙන්නේ? බාහිරින් දේවල් ගන්න ඕන වෙන දේවල්. හරි? ඉන්ටර්නෙට් රවුටර් කියන්නේ sannivedanayනේ. දැන් අපිට බාහිරින් දේවල් ඕන වෙනවා. අපිට කෑම ඕන වෙනවා, වතුර ඕන වෙනවා. ඕවා ගන්න අපේ කට. ඒ වගේම සුවඳ බලන්න නාසය, රූප බලන්න ඇස්. ඒ වගේම ශබ්ද අහන්න කන. අපිට උදව් වෙනවා ස්පර්ශය දැනෙන්න සම. ඒ වගේ පරිගණකයට ශබ්ද අහන්න මයික්‍රොෆෝනය. පරිගණකයට ස්කෑනර්, රූප දකින්න ස්කෑනරය. ඒ වගේම වෙබ් කැමරාව. පරිගණකයට ගඳ සුවඳ නම් දැනෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලව එලවන්න එහෙම නැහැ. මහන්සි වෙලාවම. හරි? ඊළඟට පරිගණකයට රස දැනෙන්නෙත් නැහැ. හැබැයි පරිගණකයට අකුරු එහෙම දෙන්න පුළුවන් කීබෝඩ් මවුස් හරහා. input devices තියෙනවා. ඔව් අපිට input device එකක් අපිට input එකක් හම්බුනම අපි ඉස්සෙල්ලම කොහෙටද ඔක දාගන්නේ? සර් ජොයිස්ටික් එකත් ඉම්පෝට් එකක් නේද? ඔව් ජොයිස්ටික් එකත් input එකක්. හරි අපිට input එකක් හම්බුනම අපි කොහෙටද ඔක දාගන්නේ? ඒක දැන් ඔයාලට ශබ්දයක් ඇහෙනවා. දැන් ඔක කොහෙටද දාගන්නේ? මොලේට දාන්න කලින් මොලේම කොටසක් තමයි. මොලේම කොටසක් වෙන මතකයට දාගන්න මේ. හරි මතකයට දාගන්න න ශබ්දයක් දැන් මෙහෙම අපි හිතමු මෙහෙම අපි නිදා ගන්නවා. දැන් අපේ මොලේ මැරිලාද? නිදා ගන්න වෙලාවට? නෑ මොලේ මැරුණොත් අපි මැරෙනවනේ.
හරි. නිදා ගන්න වෙලාවක දැන් කවුරු හරි සින්දුවක් කියනවා අපිට ඇහෙන්නේ නැහැ. අපේ කන් දෙක වැඩ කරන්නේ නැතුව ගිහිල්ලාද? නැහැ. නැහැ. අපි හොඳටම නිදිහින්ද. අපි නිදි හින්දා නැත්නම් අපේ මතකය ඒ වගේ වෙලාවට ඒ අදාළ ආදාන සමග ක්‍රියාත්මක නොවන නිසා අපිට එහෙම එකක් නැහැ. මතක නැහැ. ඊළඟ දවසේ අහනවා මතකද අර ඊයේ රෑ 12ට සින්දුවක් කිය ගිය අර කවුද සින්දුවක් කිය පාරේ කියලා අම්මා කියනවා. එයා හැරලා ඉඳලා. මම නිදාගෙන හිටියම මට ඇහුණා. කන වැඩ, මොලෙත් වැඩ. හැබැයි මතකයට එන්නේ නැහැ. මතකයට එන්නේ නැති වෙන්න හේතුව මතකය කියන එක වොලටයිල්. මතකය කියන එක හැම වෙලේම කරන්ට් එක තියෙනවා නම් තමයි අපි හැරලා ඉන්නවා නම් තමයි මතක. අපි නිදා ගන්න වෙලාවට කවුරු හරි අපි උස්සලා ගිහලා වෙන තැනක තිබ්බනම් අපි හොඳටම නිදාගෙන ඉඳිටම අපිට මතකද? අපිට මතක නැහැ. ඇහැරුණාම තමයි මතක් වෙන්නේ. කලින් නිදාගත්තේ මෙතනනේ දැන් ඉන්නේ මෙතනනේ කියලා නේද? ඒ හින්දා මේ මතකය කියන එක වොලටයිල්. වොලටයිල් කියන්නේ නශ්‍යයි. නශ්‍යයි කියන්නේ නැසෙන සුළුයි. ඒ කියන්නේ පරිගණකයේ තියෙන යෝගේ නැසෙන සුළු මතකයක්. මොකක්ද මේ මතකය? RAM එක කියන්නේ අන්නේ වොලටයිල්. ඒ මතකේ නැසෙන සුළුයි, නශ්‍යයි, වෙනස් වෙනවා. ඇයි මේ මතකය වැඩ කරන්නේ මේ මොහොතේ පමණයි. දැන් මම මේක රන් කරන වෙලාවේ මෙන්න මේ පිටුවේ. හැබැයි මම ඊළඟ දවසේ දැන් කරන්ට් එක ගිහිල්ලා ආවා නැත්නම් මේක ඕෆ් වුණා. ඊළඟ වෙලාවේ මෙයාට මෙතන මතක නැහැ. ආපහු අපි මෙතනට ඇවිල්ලා මතක් කරනකම් මතක නැහැ. ඒ වගේ අපි ගන්න ආදානයක් පුතේ ඊළඟට යන්නේ RAM එකට. මතකයට. මතකයෙන් පස්සේ කොහෙටද යන්නේ? දැන් අපි එන මෙහෙම අපි ඇහැරිලා ඉන්නවා. ඇහැරිලා ඉන්න වෙලාවේ කවුරු හරි සින්දුවක් කියනවා. අපිට ඇහිලා අපිට මතක් වෙලා අපි දන්නවා සින්දුවක් තමයි ඔය කියන්නේ. දැන් මේ දවස්වල නම් මැණිකේ මගේ හිතේ හරි මොකක් අරයා කියන සින්දුව තමයි මේ කියනවනේ මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ඊට පස්සේ මොලේට මතක් වුණාට පස්සේ දැන් ඔන්න මොලේට ගිහිල්ලා තමයි ඒක සංසන්දනය කරලා ගණිතමය ආකාරයෙන් ඒකට අපි මොලේ කියන්නේ මොකද්ද? පරිගණකයේ මොලේ. CPU අපි කියන processing device. processing වලට central processing unit එක අලුත් computers වල තියෙනවා graphic processing unit එක කියලා graphic process කරන්න වෙනම එකක්. මේක මට දෙන්න අමතක වුණා. මේ තියෙන්නේ memory. ඔබ අපිට call කරන්නේ. hello 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 දැන් නම් පුතේ ක්ලාස් එකේ ඉන්නේ. මට ගන්නකො ටිකක් 9:00ට 10ට විතර. සෙන්ට්‍රල් ඊට පස්සේ අපිට තියෙනවා මේ තියෙන්නේ මොකක්ද අපේ මෙමරි එක. මම මේ කොටස් ටික නම් කරන්නේ මෙමරි එක. ඔයාලත් මට උදව් කරන්න ඕන. අපේ ඉන්පුට් ආදාන අපිට දෙන්නේ මොන හරි දෙයක් බාහිරින් දෙන ඉන්පුට්. ඉන්පුට් දුන්න හැටි යන්නේ මෙමරි එක. මොකද්ද පුතේ? ජොයිස්ටික් ඔව්. ඒ කියන්නේ මොකද්ද සර්? ජොයිස්ටික් එක කියන්නේ එක එක කම්පියුටර්ස් වල තියෙනවා ගේම්ස් ගහන්න ඒව චූටි කොටස් එක එක වර්ග තියෙනවා ජොයිස්ටික්. මේ තියෙන ජොයිස්ටික් වර්ග බලන්න මොනවා හරි දැකලා තියෙනවද කියලා මේ එකක් හරි. ජොයිස්ටික් types. ගේම්ස් එහෙම ගහන්න තමයි ගොඩාක් වෙලාවට උදව් වෙන්නේ. මේ ඔක්කොම ජොයිස්ටික් වර්ග දැකලා තියෙනවද දැන් කොහේ හරි මේ? සර් ඔක ඉන්පුට් ඩිවයිස් එකක් නේද? ඔව් ඉන්පුට් ඩිවයිස් එකක්. ඒක දීලා තියෙන්නේ මම ඉන්පුට් වල නේද? මේවා තමයි ජොයිස්ටික් කියලා කියන්නේ. ජොයිස්ටික් වර්ග ගොඩාක් තියෙනවා. දැකලා තියෙනවා. ඒකනේ. මෙමරි හරි. ඉන්පුට් හරි, මෙමරි හරි, ප්‍රොසෙසින් හරි. දැන් හරි අපි මොලේට ගිහිල්ලා තේරුමුත් ගත්තා කියමු. දැන් කොහෙටද යන්නේ? දැන් මොලේට ගිහිල්ලා අපි තේරුණොත් ගන්නවා මේක. දැන් හොඳයි. දැන් ඔය අහලා පාලා කවුරු හරි හිටියොත් අපි මොකද කරන්නේ? දැන් අපිට ඇහෙනවා. අපි එක කියනවා කියන්නේ එළියට නේද? එළියට ප්‍රකාශ කරනවා. එළියට ප්‍රකාශ කරන්න මොනවද පාවිච්චි කරන්නේ කම්පියුටර් එක? output device. output device. output devices. Printer, speakers, printer, multimedia projectors, multimedia projector,
ඕවා තමයි EPS බාහිරට දෙන්න පාවිච්චි කරන ඒවා. බාහිරට මේක output එකක් තව තියෙනවා plotter විශේෂ printer app plotter කියලා කියන්නේ. තව තියෙනවා head mounted device කියලා ඔළුවට දාන machines වගේ. මේ වගේ ඒවා. projector sir projector එකක් ලිව්වා. HMD නැත්නම් head mounted device කියලා කියනවා. head mounted device. sound card මේ වගේ ඒවා මේවත් output device ම තමයි. හරි. output device ම තමයි. ඉතින් තව මොනවාද? හරි දැන් ඔක්කොමත් හරි. දැන් input හරි ඇතුළට ගත්තා memory මතක තියාගත්තා. මතක තියාගන්න එක නැශ්‍යයි ඈ. නැසෙන සුළුයි. ටක් ගාලා මතක වෙනවා. processing අපිට ටිකක් වැඩි කල් මතක තියාගන්න ඕන නම් මොකද අපි කරන්නේ? ඒක ආයෙ පොතේ ලියා ගන්න. ඔව් අපි වැඩි කාලයක් මතක තියාගන්න පොතේ ලියා ගන්නවා. කම්පියුටර් එක මොකද කරන්නේ? සේව් කරගන්න. ඔව් සේව් කරනවා. මොනවාද සේව් කරන්නේ? storage devices වල. storage ඒවා තමයි hard disk drive, floppy disk drive, CD, DVD, pen drive, memory card. හරි ඔය ඔක්කොම ස්ටෝරේජ්. ඇයි ඒ අපිට අර නැශ්‍යයිනේ ටික වෙලාවකින් අමතක වෙනවනේ. ඒ හින්දා අපි ඒව මතක තියාගන්න පොතක ලියනවා වගේ පරිගණකය මොකද කරන්නේ? පරිගණකයේ දේවල් මතක තියාගන්න ස්ටෝර් කරනවා, සේව් කරනවා. ඒ සේව් කරනකොට MMC MS කියන්නේ මොකක්ද සර්? මල්ටිමීඩියා කාඩ් කියලා තියෙන MMC කාඩ්, මෙමරි කාඩ්ස්. ඒ එක එක උපකරණ වලට පුතේ ගොඩක් වෙලාවට කැමරාස් වලට ඒ වගේ ඒවට එන එක එක වර්ගවල කාඩ්. කොහොමද පොදුවේ පුළුවන් මෙමරි කාඩ් කියලා කියන්නේ. එකේ සර් අර මේ අර ලයිට් පත් වෙන තැන් වලට යටින් තියනවා සර් ඒක. MMC කියලා තියෙනවද? ඒ ගොඩක් වෙලාවට කාඩ් සම්බන්ධ කරන්න තමයි එක තියෙන්නේ. මෙමරි කාඩ් කියවන්න තමයි එක තියෙන්නේ. හරි? හරි. දැන් දරුවනේ ඔන්න මූලික ටික කතා කරා. පරිගණකය දේවල් එළියෙන් ගන්නවා. తాවකාලිකව මතක තියා ගන්නවා. නැශ්‍ය විදියට මතක තියා ගන්නවා. දිග කාලයකටත් මතක තියා ගන්න පුළුවන්. දිගු කාලීනවත් මතක තියා ගන්නවා. ඒ වගේම බාහිරටත් ලබා දෙනවා. ඒ වගේම ක්‍රියාවලි වලටත් ලක් කරනවා. ප්‍රොසෙස් උත් කරනවා. තව එකක් තියෙනවා කියන්න බැරි වුණා. මොකක්ද ඒ? අනිත් අයටත් කියනවා. ඔයාලත් දැන් ඔන්න කරන්න ඕන හොඳ වැඩක්. පුළුවන් නම් කියන්න. දැන් අපි පාඩම් මේ දවස්වල ආයෙ මුලින් ඉඳන් සාකච්ඡා කරගෙන යනවා. ඒ හින්දා ඔයාලට හදිස්සියවත් මේ පන්ති යන්න බැරි වෙලා, ඉස්කෝලේ යන්න බැරි වෙලා, පාඩම් මිස් වුණා නම් ඔන්න මේ දවස් ටිකේ ඇවිල්ලා හරි ආපහු ඒ පාඩම් ටික අපි ගානටම හරි ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ ඔයාලටත් මේ හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ යාළුවන්ට. ඉතින් එහෙම දෙනවට අපි කියනවා sannivedanaya කියලා. communication. ඉතින් ඒවටත් computer එකේ devices තියෙනවා. මොනවාද computer එකේ communication device? router, modem, switch, network switch, network card, NIC card, network switch. ඔය වගේ දේවල් අපිට උදව් වෙනවා sannivedanaya කරන්න අපේ පරිගණක. ගන්න බැයිද? මොකද්ද? ඩොංගල් එක. ඩොංගලුත් පුළුවන්. ඩොංගල් එකක් මෙතනට දාගන්න. හරි. එයාලා අපිට උදව් වෙනවා sannivedanaya කරන්න අපේ පරිගණකයේ සිට තවත් පරිගණකවලට. ඉතින් මේ උපාංග ඔක්කොම එකතු වෙලා තමයි ඔන්න දැන් තනි පින්තූර එක ඔක්කොම තියෙනවා. මේ උපාංග ඔක්කොම එකතු වෙලා තමයි අපේ පරිගණකය හැදෙන්නේ. පරිගණකය කියන්නේ කොටස් රැසක එකතුවක්. ඒක හැදෙන්නේ මේ උපාංග සියල්ල එකතු වෙලා. හරි? සියල්ල එකතු වෙලා. සර් ඩොංගලකට පුළුවන්ද ගෙදර තියෙන අනිත් ෆෝන් වලටත් නෙට්වර්ක් එක දෙන්න? මොනකටද? රවුටර්ස් වලටද? නෑ සර් ඩොංගල් එකකට. ඩොංගල් එකකටත් පුළුවන්. හැබැයි ඒක විශේෂයෙන්ම අපිට පාවිච්චි කරන්න වෙනවා විංගල් කියලා එකක් ඒකට. එහෙම නැත්නම් අපි ප්‍රොක්සි සර්වර් එකක් කියලා සර්වර් එකක් software එකක් දාලා තමයි ඒක කරන්නේ. නැත්නම් විංගල් කියලා තියෙනවා. ඒ විංගල් එකට ඒ කියන්නේ ඩොංගල් එක වගේම SIM එකක් දාලා
Wi-Fiත් අනිත් අයට දෙන්න පුළුවන්. හරි. dongle wingle දෙකම ලියා ගන්න පුළුවන්. හරි දරුවනේ එහෙනම් අපි ඔන්න පළවෙනි පාඩමේ සෑහෙන දුරට කතා කරා. ඊළඟට අපිට තව කොටසක් තියෙනවා කතා කරන්න පළවෙනි පාඩම ඉවර කරන්න. ඒ තමයි කොහෙද මේ තොරතුරු තාක්ෂණය භාවිතා කරන්නේ? කොහෙද මේ තොරතුරු තාක්ෂණය යොදාගන්නේ? මොන වගේ යොදා ගැනීමද මේකේ තියෙන්නේ කියන එකත් අපි කතා කරාම අපිට පළවෙනි පාඩම සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඩිස්කනෙක්ට් වෙයි දැන්. අර විනාඩි 40 සෙෂන් එකකින් ඉඳලා ඊට පස්සේ ආයෙත් කනෙක්ට් වෙන්න. ආයෙ කනෙක්ට් වුණාට පස්සේ අපි ඒ ටික කතා කරමු. කොහොමද පරිගණකයක් මොන වගේ තැන්වලද අපි යොදාගන්නේ? මොන වගේ දේවල්ද පරිගණකයෙන් කරන්න පුළුවන්? ඔයව කතා කරන්න අපි දැන්